Rhythm TV. සඳහම් වරම් තෙරුවන් සරණයි සද්ධාකාමී බෞද්ධ පින්වත්නි, ඉල්පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන සදහම් දේශනාවක් ශ්‍රවණය කරන්නයි ඔබ අප මේ සූදානම් වෙන්නේ. ශාක්‍ය මීඩියා ආයතනයේ රිදම් ටීවී YouTube චැනලයේ ඔස්සේ සෑම පුර පසළොස්වක පොහොය දිනයකම ඔබේ නිවසට ඉතා ගෞරවයෙන් කැඳගෙන එන සදහම් මරණ සදහම් දේශනාවේ තවත් එක් පියවරක් ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉල්පුර පසළොස්වක පොහොය අපි හැමෝටම වැදගත් වෙන්නේ සද්ධර්මය ලෝකයටම දේශනා කරන්න මූලික වෙච්ච පුර පසළොස්වක පොහොය හින්දා. රහතන් වහන්සේලා 61 නම ධර්මදූත සේවයේ පිටත් කර යවුවේ අදවන් පුර පසළොස්වක පොහොය දවසක. මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා ගත්තේ අදවන් පුර පසළොස්වක පොහොය දවසක. උතුම් වූ කටින චීවර පූජාමය පින්කම් පවත්වන්නට හැකි අවසන් දිනය පුර පසළොස්වක පොහොය අද දිනය බවටයි පත් වෙන්නේ. පන්සලට ගිහින් සිල් දහම් පුරන්න අවසරය ලැබුණා. තවම රට පුරා පවතින වසංගත තත්ත්වයේ හින්දා බොහෝ විට නිවසට වී සිල් දහම් පුරන ඔබටත් විහාරස්ථානයේ සිල් සමාදන්ව පින්සිත් පුරන ඔබ සියලු දෙනාටත් රිදම් ටීවී YouTube චැනලය අදත් සදහම් දේශනාවක් රැගෙන එන්නයි සූදානම. සදහම් දේශනාව සඳහා ඉතා ගෞරවයෙන් නමස්කාර පෙරදැඩිව ආරාධනා කළා අපේ හාමුදුරුවන් වහන්සේට. අපි පාද අභිවන්දනයෙන් යුතුව ආරාධනා කරනවා පිරිවෙන් ආචාර්ය කාව්‍යශ්‍රී අවසරයි අටභාගේ නන්දවංශ අපේ හාමුදුරුවන් වහන්සේට. සඳහම් වරම් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටං කිංසෝ සුචින්නෝ සුකමාවහාති කිංසෝ හවේ සාදුතරං රසානං කතංසු ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති. කවුරුත් මේ විදිහට තෙරුවන් වන්දනා කරමු. නමස්කාර වේවා බුදුරුවනට සෑමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට
සැමදා මම ධම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මම සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. වාසනාවන්ත ගුණගරුක සදහැබර සත්පුරුෂ කාරුණික පින්වතුනි, අද උතුම් වූ ඉල්පුර පසළොස්වක පොහොය දවසේ සෑම දිනාම සූදානම් වන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන 84000ක් වූ ධර්මස්කන්ධයෙන් එක් බිඳක් ශ්‍රවණය කිරීමටයි. පින්වත්නි, ඉල්පුර පසළොස්වක පොහොය දවස කියන්නේ ශාසනික වශයෙන් ලෝකවාසී බෞද්ධයන්ට බොහොම වටිනා උතුම් වූ පොහොය දිනයක් හැටියට ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ලෝතර බුදු පියාණන් වහන්සේගේ 61 නමකින් ආරම්භ වුණ සම්බුද්ධ ශාසනය තුල පළමුවෙන් උන්වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා අමතා ප්‍රකාශ කර සිටි චරත භික්කවේ චාරිකං බහුජන සුඛාය බහුජන හිතාය අත්තාය හිතාය දේව මනුස්සාය. මහණෙනි, මාගේ මේ ධර්මය ලෝකවාසී මිනිසුන්ට හිතසුව පිණිස දේශනා කරන්න. ඒ බුදු වදනට අනුව අද වාගේ උතුම් පොහොය දවසක උන්වහන්සේගේ භික්ෂුන් වහන්සේලා ධර්ම ප්‍රචාරය ආරම්භ කරපු උතුම් පොහොය දවස. ඒ වගේම පින්නතුනි, සරියුත් මහරහතන් වහන්සේගේ පිරිනුවම් පෑම සිද්ධ වෙලා තිබෙන්නේ අද වාගේ පොහොය දිනයක. ඒ වගේම මතුවට බුදු වෙන්න සිටින මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබා ගන්නේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේගෙන් අද වැනි උතුම් පොහොය දිනක. ඒ වගේම කටින චීවර මාසය අවසාන වන්නේ අද වාගේ උතුම් පොහොය දිනයක. එසේනම් මෙවැනි වටිනා උතුම් පොහොය දිනයක් සිහිපත් කරගෙනයි අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාරනවා පින්නතුනි, උන්වහන්සේගේ සී සද්ධර්මයට සවන් දෙනකොට අපි කොහොමද බණ අහන්නට ඕන? සුනාත ධාරේත චරාත ධම්මේ කියන බුදු වදනට අනුව පින්නතුනි, අපි බුදු පියාණන් වහන්සේගේ ධර්මයක් දේශනා කරනකොට සුනාත හොඳට අහන්න ඕන. හොඳට අහනවා කියන්නේ පින්නතුනි, කියන දහම් කාරණා එකිනෙක මනස තුල තැම්පත් කරගන්නට ඕන. ධාරේත හොඳට කියන දේ ධාරණය කරගන්න. චරාත ධම්මේ, ඒ ධර්මයට අනුව ජීවත් වෙන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕන. එසේනම් ඒ දහම් අවවාදය හොඳට හිතේ තැම්පත් කරගෙන
අපේ පින්නතුල්ලා ධර්ම ශ්‍රවණය සිද්ධ කරන්නට සූදානම් වෙන්න. අද දින මා දේශනා කිරීමට සූදානම් වන්නේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන බොහෝම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම පින්නතුනි ආලවක සූත්‍රය. ආලවක කියලා කියන්නේ පින්නතුනි යක්ෂය. අපි අහලා තියෙනවා ආලවක යක්ෂයා. දවසක් බුදු පියාණන් වහන්සේ හිමිදිරි උදෑසන අවදි වෙලා බලනවා. අද මං කාටද පිහිට වෙන්නේ? ඒක බුදු කෙනෙකුගේ ජීවිතයේ තිබෙන වටිනාම පින්නතුනි කාරණාවක් හැටියට සඳහන් වෙනවා. උන්වහන්සේ හිමිදිරි උදෑසන අවදි වෙලා බලනකොට උන්වහන්සේට පේනවා බුදුරජාණන් වහන්සේ සරණ යන්න මහා පිනක් ආලවක යක්ෂයා සතුව තියෙනවා. අද මම වඩින්න ඕන ආලවක යක්ෂයාට බණ කියන්න. පින්නතුනි බුදු පියාණන් වහන්සේ හිමිදිරි උදෑසන පාත්‍රා සිවුරු අරගෙන බොහොම සංවරව වැඩම කරනවා ආලවක යක්ෂයා ඉන්න තමන්ගේ භවනට. බුදු පියාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ භවනට ලං වෙනකොට යක්ෂයා දකිනවා ශ්‍රමණ බවත් ගෞතම බුදුහාමුදුරුවෝ තමන්ගේ නිවසට වැඩම කරනවා. බුදුහාමුදුරුවෝ දකින ආලවක යක්ෂයාට පින්නතුනි පුදුමාකාර විදිහට කේන්ති යනවා. තරහක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ ටික ටික ලං වෙනකොට යක්ෂයා තමන්ගේ ආසනයට වෙලා වාඩි වෙලා කිසිම ගරු සැලකිල්ලක් නැතිව පාඩුවේ ඉන්නවා. තමන්ගේ නිවස ආසන්නෙම දොර ළඟට එනකොට යක්ෂයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ඇයි ඔබ ආවේ? බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කර සිටිනවා ආලවක යක්ෂය මම ආවේ ඔබට පිහිට වෙන්න. පින්නතුනි යක්ෂයා ඒ වෙලාවේදී කේන්තියෙන් බුදුරජාණන් වහන්සේට දඬුවම් දෙනවා. දොර ළඟ ඉන්න බුදුහාමුදුරන්ට යක්ෂයා කතා කරනවා ආගත සමන මෙහෙට එන්න කිව්වා. බුදුහාමුදුරුවෝ බොහොම තැම්පත්ව යක්ෂයාට අවනතව ඔහු ළඟට ආවා. නැවත යක්ෂයා බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා පවිස සමන නැවත එළියට යන්න. පින්නතුනි මේ ආකාරයට දෙතුන් පාරක්ම බුදුහාමුදුරන්ට දඬුවම් ක්‍රියාත්මක කරනවා. බුදුහාමුදුරුවෝ තුන්වෙනි අවස්ථාවේ යක්ෂයාගේ ආසනයේ ළඟටම එනවා. යක්ෂයා ටික ටික නැගිටිනවා. ඔහුට නොදැනීම බුදුහාමුදුරුවන්ගේ මහා බල සම්පන්න ගතිය, ඊ මහා කරුණාව නිසා යක්ෂයා තමන්ගේ ආසනයෙන් නැගිටලා බුදුහාමුදුරන්ට ආසනයේ පුදනවා. බුදු පියාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ ආසනයේ වාඩි වෙනවා. යක්ෂයා ටික ටික බිමින් වාඩි වෙනවා. නැවත යක්ෂයා බුදුහාමුදුරන්ට තවත් දඬුවමක් දෙන්න කල්පනා කරනවා. බලන්න පින්නතුනි, යක්ෂයා කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ
ටිකක් දඬුවම් දීලා බය කරන්න බැරි කෙනෙක් වගේ. එහෙනම් තවත් ප්‍රශ්නයක් බුදුහාමුදුරන්ට යොමු කරනවා. ඒ කුමක්ද? ශ්‍රමණ බවත් ගෞතමයනි, මම ඔබ වහන්සේගෙන් ප්‍රශ්න 4ක් අහනවා. මේ ප්‍රශ්න 4ට නිවැරදිව උත්තර දුන්නේ නැත්නම් මම ඔබව අල්ලලා පොළවේ ගහනවා. මහා සාගරයෙන් එහා පැත්තට විසික් කරනවා. බුදුහාමුදුරන්ට අපහාස කරනවා. බුදු පියාණන් වහන්සේ පින්නතුණි හැම දෙයක්ම බොහෝම කරුණාවෙන් ඉවසා වදාරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන හොඳයි යාළුවක යක්ෂය, ඔබට નિયમિත ඔබ අහන්න උත්සාහ කරන ප්‍රශ්න මගෙන් විමසන්න. ඊට නිසි පිළිතුරු ලබා දෙන්න බැරි වුණොත් මට දඬුවම් කරන්න. පින්වත්නි, එදාලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ඉතාමත් වටිනා ප්‍රශ්න 4ක් විමසනවා. මේ ප්‍රශ්න 4 ඔබේ ජීවිතේට, මගේ ජීවිතේට හරියට වටිනවා. කුමක්ද මේ යක්ෂයා අහන්නේ? කිංසෝද විත්තම් පුරිසස්ස සෙට්ටං කිංසෝ සුචින්නෝ සුකමාවහාති කිංසෝ හවේ සාදුතරං රසානං කතංසු ජීවින් ජීවිතමාහු සෙට්ටං. පින්නතුනි, යක්ෂයා විමසනවා මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන වටිනාම වස්තුව මොකක්ද? බලන්න කොච්චර වටින ප්‍රශ්නයක්ද කියලා. කිංසෝද විත්තම් පුරිසස්ස සෙට්ටං. දෙවෙනියට යක්ෂයා බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ ලෝකේ මිනිස්සුන්ට තිබෙන උතුම්ම රසය මොකක්ද? තුන්වෙනියට බුදුහාමුදුරන්ගෙන් යක්ෂයා විමසනවා මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන උතුම්ම සැපත කුමක්ද? හතරවෙනි කාරණාව විමසනවා මේ ලෝකේ මිනිස්සු අතරින් ශ්‍රේෂ්ඨ මනුස්සයා කවුද? බලන්න පින්නතුනි, කොච්චර වටිනවද මේ ප්‍රශ්න 4. අපේ ජීවිතයට හරි වටිනවා. මේ ලෝකේ මනුස්සයන්ට තියෙන වටිනා වස්තුව මොකද්ද? මේ ලෝකේ මනුස්සයන්ට තියෙන උතුම්ම රසය මොකද්ද? මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන උතුම්ම සැපත කුමක්ද? මේ ලෝකේ මිනිස්සු අතරින් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයා කවුද? පින්නතුනි, තථාගත බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්න 4ට බොහෝම ලස්සන උත්තර 4ක් ලබා දෙනවා. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුකමාවහාති සච්ඡං හවේ සාදුතරං රසානම් පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටං. පින්වත්නි, බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා. ආලවක යක්ෂය, මේ ලෝකේ මිනිස්සුන්ට වටිනා වස්තු තියෙනවා. හැබැයි පින්නතුනි, ඒ හැම වස්තුවක්ම తాවකාලික වස්තු. අපේ පින්නතුන්ට මේ වෙනකොට වස්තු කියලා අල්ලගත්තු දේවල් අප්‍රමාණ ඇති. දරුවෝ වස්තු වෙන්න පුළුවන්, බිරිඳ වස්තුවක් වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා වස්තුවක් වෙන්න පුළුවන්, දේපල ඉඩකඩම් වස්තුවක් වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් පින්නතුනි වස්තු තමයි. හැබැයි ඔය එක වස්තුවක්වත් පින්නතුනි අපිට මරණයෙන් එහා පැත්තට අරගෙන යන්න බෑ. සමහර අඥාන මිනිස්සු, මෝඩ මිනිස්සු කල්පනා කරනවා පුත්තා මත්ති ධනම් අත්ති ඉති බාලෝ විහඤ්ඤති.
අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දන. බුදුහාඳුරෝ පෙන්නලා දෙනවා. අඥාන මිනිස්සු නිතර හිතන දෙයක් තමයි පුත්තා මත්ති ධනම් මත්ති. මට දරුවෝ ඉන්නවා. මට හොඳ ස්වාමි දිනියක් ඉන්නවා. මට හොඳ ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. මට හොඳට සල්ලි මුදල් තියෙනවා. ඉතිබාලෝ විහඤ්ඤති. මෝඩයා මේවා ගැන හිතා ජීවත් වෙනවා. අත්තා යත්තනෝ නත්ති. පින්නතුනි අඩුම තරමේ තමන්ටම තමන්ව එපා වෙන කාලයක් එනවා. මේ ශරීරය දවසෙන් දවස වැය වෙලා විනාශ වෙලා යනවා. එතකොට තමන්ටම තමන්ගේ ශරීරය එපා වෙනවා. පින්නතුනි තමන්ටම තමන්ව එපා වෙනවා නම් තමන් ලංකර කරගත්තු වස්තු දවසෙන් දවස තප්පරෙන් තප්පරේ විනාශ වෙනවා නම් මේ ලෝකේ උතුම්ම වස්තු වෙන්නේ ඒවා නෙවෙයි. එහෙනම් මේ ලෝකේ උතුම්ම වස්තුව මොකද්ද කියන පැනේට බුදුහාමුදුරුවෝ ලස්සන උත්තරයක් දෙනවා. ආලවක යක්ෂය මේ ලෝකයේ මිනිස්සුන් තියෙන වටිනාම වස්තුව තමයි සද්දේද විත්තම් පුරිසස්ස සෙත්තම්. අපේ පින්නතුනි මිනිස්සුන් තියෙන මේ ලෝකේ වටිනාම වස්තුව තමයි ශ්‍රද්ධාව. කුමක්ද ශ්‍රද්ධාව කියන්නේ? ශ්‍රද්ධාව කියලා කතා කරන්නේ පින්නතුනි තෙරුවන් කෙරෙහි තියෙන නිවැරදි ගෞරවයට. තෙරුවන් කියන්නේ අපි කවුද? බුදු පියාණන් වහන්සේ, උන්වහන්සේගේ සී සද්ධර්මය, උන්වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය. ඔය කියන රත්න තුනට නිවැරදිව මිනිස්සු ගරු කරනවා නම් බුදු පියාණන් වහන්සේට තිබෙන ගෞරවයේ පැහැදීම ජීවිතේ පුරාවටම ක්‍රියාත්මක කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතේ පුරාවටම සමීප කර ගන්නවා නම් ඒ ධර්මයට අනුව ජීවත් වෙනවා නම් ආර්ය මහා සංඝරත්නයට ගරු කරනවා නම් උන්වහන්සේලා සමග ජිකට ජීවත් වෙනවා නම් වෙනතුනේ ජීවිත කොච්චර වටිනවද? අද සමාජයේ මිනිස්සු බොහෝ දෙනෙක් මේ කියන තෙරුවන්ට තිබෙන ගෞරවය දවසින් දවස අඩු වෙන බවක් පේනවා. ඊට හේතුව තමයි පින්නතුනේ ධර්මයෙන් ඈත් වීම. එහෙනම් නිවැරදි බෞද්ධයා සතු පළවෙනි කාරණාව තමයි ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේට නිවැරදිව ගරු කරන්න ඕන. ධර්ම රත්නයට ගරු කරන්න ඕන. සංඝ රත්නයට ගරු කරන්න ඕන. ශ්‍රද්ධාවන්ත මිනිසෙක් සතු ලක්ෂණ තුනක් බුදුහාමුදුරු පෙන්නලා දෙනවා. ශ්‍රද්ධාවන්ත මිනිසයා සතු පළවෙනි කාරණාව තමයි පින්නතුනි දස්සන කාමෝ සීලවතං ශ්‍රද්ධම්මං සෝතු ඉච්ඡති විනේය මච්චේර මලං ශ්‍රවේ සද්ධෝති උච්චති. ශ්‍රද්ධාවන්ත මිනිසෙක් දැකපු සැනින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කොහොමද? දස්සන කාමෝ සීලවතං සිලතුන් ගුණවතුන් දකින්න ශ්‍රද්ධාවන්ත මිනිස්සු හරි ආසයි. සද්ධම්මං සෝතු ඉච්ඡති බුදුහාමුදුරන්ගේ බණ අහන්න ශ්‍රද්ධාවන්ත මිනිස්සු හරි කැමති. විනය මච්චේර මලං ආසාව අතහැරලා තමන් සතු දෙයක් දන් දීලා සතුටු වෙන්න ශ්‍රද්ධාවන්ත මිනිස්සු හරි කැමති. ශ්‍රවේ සද්දෝති උච්චති මහණෙනි මෙන්න මේ පුද්ගලයාට ශ්‍රද්ධාවන්තයා කියලා අපි ප්‍රකාශ කරනවා.
ඒ නිසා පින්නතුනි ඔය කියන ශ්‍රද්ධාව යමෙක් ගාව තිබෙනවා නම් ජීවිතේ පුරාවට ක්‍රියාත්මක කරනවා නම් එයා මරණයෙන් එහා පැත්තට පින්නතුන ওই ටික ඇරයි යන්නේ නැද්ද බලන්න. ওই ටික ඇරගෙන යනවා. මම ප්‍රකාශ කරා කොච්චර මගේ අපේ කියලා අල්ලගත්ත එක වස්තුවක්වත් පින්නතුනි අපිට මරණයෙන් එහා පැත්තට ඇරයි යන්න බෑ. දීපල ඇරයි යන්න බෑ. මිල මුදල් ඇරයි යන්න බෑ. දරුවෝ එක්කයි යන්න බෑ. බිරිඳ එක්කයි යන්න බෑ. ස්වාමි පුරුෂයා එක්කයි යන්න බෑ. තනියම ආපු අපි තනියම යන්න ඕන මේ සියල්ල අතහැරලා. එහෙනම් මේ කියන වස්තු වලට මිනිස්සු මොන තරම්නම් රණ්ඩු වෙනවද, මරා ගන්නවද, එන කොටා ගන්නවද? එහෙනම් නිවැරදිව ධර්මය අවබෝධ කරගන්න මේ කියන භෞතික වස්තු එකක්වත් අරගෙන යන්න බැයි නම් අන්න බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අරගෙන යන්න පුළුවන් වටිනා වස්තුවක් තියෙනවා. ඒ තමයි ආලවක යක්ෂය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා කියන්නේ තෙරුවන් කෙරෙහි තියෙන නිවැරදි ගෞරවය. එහෙනම් අපි ජීවිතේ පුරාවටම පුරුදු වෙන්න ඕන මෙන්න මේ තෙරුවන්ට නිවැරදිව ගරු කරන්න. තෙරුවන් තමන්ගේ ජීවිතය හා සමානව ලං කරගන්න. එසේ ලං කරගත්තොත් පින්නතුනි කවදා හරි දවසක මරණය සමග ඔන්න ඔය කියන වටිනා වස්තුව අපි අරගෙන යනවා. බලන්න ආලවගේ යක්ෂය අහපු මේ ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ මොනතරම්නම් ලස්සන උත්තරයක් ලබා දුන්නා. දෙවෙනියට යක්ෂයා බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන උතුම්ම රසය මොකක්ද? බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා ආලවක යක්ෂයේ මේ ලෝකේ මිනිස්සුන්ට තිබෙන උතුම්ම රසය තමයි ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ආලවක යක්ෂය යමෙක් ධර්මයට අනුව ජීවත් වෙනවද, මාගේ ධර්මයේ නිවැරදිව තේරුම් ගන්නවද, අන්න ඒ ධර්මයේ සැපය රසය තමයි ජීවිතයේ තිබෙන වටිනාම රසය. ඒ නිසා පින්නතුනි මම ඒකයි ප්‍රකාශ කළේ අපි භෞතික වශයෙන් මේ ලෝකේ විඳින රස අනන්ත අප්‍රමාණ තියෙනවා. හැබැයි ඒක රසක්වත් පින්නතුනි ස්ථීර දේවල් නෙමෙයි. මේ ලෝකේ ස්ථීර රසයක් තියෙනවා. ඒ තමයි දහම් රසය. අද මා මේ දේශනා කරන්නේ අන්නේ දහම් රසය. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධම්මේන ඖෂධං නත්ති ඒතම් පිබත භික්ඛවෝ. මේ ලෝකේ ධර්මයා සමාන වෙන ඖෂධයක් නැහැ අපිට. සංසාරෝගා මහ භය. සංසාරය කියන්නේ මහා භයානක තැනක්. ඒ සංසාරේ නැමැති භයානක රෝගයට බුදුහාමුදුරුව අපට දුන්නු වටිනාම ඖෂධය තමයි පින්නතුනි ධර්මයේ නැමැති ඖෂධය. එහෙනම් ධම්මේන ඖෂධං නත්ති මහණෙනි ධර්මයා සමාන වෙන ඖෂධයක් මේ ලෝකේ නැහැ. ඒතම් පිබත භික්ඛවෝ. එහෙනම් මේ ධර්මයේ නැමැති ඖෂධය නිවැරදිව පානය කරන්න. පින්නතුනි ධර්මයේ නැමැති ඖෂධය නිවැරදිව පානය කළොත් කවදාවත් එයා සසරේ අතරමං වෙන්නේ නැහැ. ඒ ධර්මයේ නැමැති ඖෂධය හරියට පානය කරපු කෙනා සංසාර දුකින් ඈතරව ලබන නිවන් අවබෝධ කරගන්නවා. එදා බුදු පියාණන් වහන්සේ වටා රොක් වෙලා හිටපු මේ ධර්මයේ නැමැති ඖෂධයේ නිවැරදිව තේරුම් ගත්තු සියලුම දෙනා පින්නතුනි අද නිවන් අවබෝධ කරගෙන අවසానයි. එදා බුදුහාමුදුරන් වහන්සේගේ වටිනා ධර්මයට අපහාස කරපු බුදුරජාණන් වහන්සේට අපහාස කරපු සියලුම දෙනාද අපායගාමී වෙලා සසරේ දුක් විඳිනවා.
එදා සමාජයේ විතරක් නෙවෙයි අදත් පින්නතුනේ වෙන ආකාරයේ මිනිස්සු අපිට දකින්න ලැබෙනවා. ධර්මයට නිගරු කරන බුදු පියාණන් වහන්සේට නිගරු කරන මහා සංඝරත්නයට නිගරු කරන මිනිස්සු අපිට අද සමාජයේ දකින්න ලැබෙනවා. ඒ නිසා අපි නිවැරදිව තේරුම් අරගෙන යායුතු මාර්ගය තේරුම් අරගෙන ජීවිතේ සකස් කරගන්නට උත්සාහවන්ත වෙන්න. තුන්වෙනිව යක්ෂයා බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මිනිස්සුන්ට තියෙන උතුම්ම සැපත කුමක්ද? අපේ පින්නතුන් මේ ජීවිතේ උදේ ඉඳලා රැ වෙනකන් මේ ජීවිතේ හැමදාම දුක් විඳින්නේ සැප හොයාගෙන. හැබැයි පින්නතුනි අපි හොයාගත්තු සැපක් නැහැ. අපි හොයාගෙන ගියපු සැප සියල්ලක්ම తాවකාලික සැප. ස්ථීර සැපක් අපිට තාම හම්බ වෙලා නැහැ. එහෙනම් ස්ථීර සැපක් අපට තියෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා සච්ඡං හවේ සාදුතරං රසාන. මේ ලෝකයේ උතුම්ම සැපත තමයි පින්නතුනි සත්‍යවාදීව ජීවත් වෙන එක. සත්‍යවාදීව ජීවත් වෙන්න ඕන. සත්‍යවාදීව ජීවත් වෙනවා කියන්නේ කොමක්ද පින්නතුනි? ජීවිතේ කවදාවත් බොරු කියන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. ජීවිතේ කවදාවත් කේලම් කියන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. ජීවිතේ කවදාවත් පරුස වචන කියන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. ජීවිතේ කවදාවත් හිස් වචන කියන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. බලන්න පින්නතුනේ කාරණා ටික අපි ක්‍රියාත්මක කරගන්නවා නම් අපිට කොච්චරනම් ජීවිතේ ටික සැපතක්ද? අද සමාජයේ විවිධාකාර ප්‍රශ්න වලට හේතුව තවත් කෙනෙකුට බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. බලන්න සමාජයේ නැද්ද කියලා. පෞල් ජීවිතයක් කඩා වැටෙන්න ප්‍රධාන හේතුව ඔය කාරණා හතර නෙවෙයිද බලන්න. ඒ වගේම පොදු පිරිසක් ભેද බින්න වෙන්න හේතුව මේ කාරණා නෙවෙයිද කියලා බලන්න. එහෙනම් පින්නතුනි මේ කාරණා ජීවිත තුල ක්‍රියාත්මක කරනවා නම් එයාගේ ජීවිතේ පිරිහීමට ලක් වෙනවා. අපේ පින්නතුන් හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ ජීවිතේ කිසිම දවසක මම තවත් කෙනෙකුට බොරුවක් කියන්නේ නැහැ. කිසිම කෙනෙකුට මම කේලම් කියන්නේ නැහැ. පරුස වචන පාවිච්චි කරන්නේ නැහැ. හිස් වචන පාවිච්චි කරන්නේ නැහැ. වැද්දෙක්කට නැති දේවල් කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ මහණෙනි ඔබට වැඩක් නැත්තම් එක්කෝ නිස්සද්දව ඉන්න නැත්තම් ධර්මයට අනුව ඒ ධර්මානුකූලව පිළිවෙතකට පිවිසෙන්න. කොච්චර වටිනවද බලන්න. මේ කාරණා දෙක තුල ක්‍රියාත්මක වෙනවා නම් එයා කිසිම දවසක ඔය කියන කාරණාවලට බැසගන්නේ නැහැ. ඔය කියන කාරණාවලට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි උතුම්ම සැපත ඔන්න ඔය කියන කාරණා ජීවිතේ නිවැරදිව ක්‍රියාත්මක කරගෙන. ඊළඟට බුදුහාමුදුරන්ගෙන් අහනවා යක්ෂයා අන්තිම කාරණාව. බුදුහාමුදුරනේ මේ ලෝකේ මිනිස්සු අතරින් ශ්‍රේෂ්ඨ මනුස්සයා කවුද? බුදුහාමුදුරෝ උත්තර දෙනවා ආලවක යක්ෂය මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම මනුස්සයා තමයි පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටා. ප්‍රඥාවන්ත පුජ්‍යලයා තමයි ශ්‍රේෂ්ඨ මනුස්සයා. බුදුහාමුදුරන්ගේ ධර්මයක් පින්නතුණි
පඤ්ඤා වන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤ. මගේ මේ ධර්මය මෝඩයන්ට නොවේ. මගේ මේ ධර්මය ප්‍රඥාවන්තය. සෑම වෙලාවෙදීම ප්‍රඥාවන්ත මිනිස්සු ආශ්‍රය කරනවා නම් ප්‍රඥාවන්ත මිනිස්සු සමග ජීවත් වෙනවා නම් පිනතුනේ මිනිස්සුන්ට කවදාවත් මග වරදින්නේ නැහැ. අසත් පුරුෂයන් ඇසුරු කරන්න එයාගේ ජීවිතය විනාශ වෙනවා. එදා දේවදත්ත හාමුදුරුව වැනි අසත්පුරුෂ පුද්ගලයන් ආශ්‍රය කිරීම තුළින් ඔහු වටා හිටපු සියලු දෙනාම අපායගාමී වුණා. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා කල්යාණ මිත්‍රයන් වහන්සේලාව ඇසුරු කරපු අය සසරේ ජය ගත්තා. එනම් ප්‍රඥාවන්ත මිනිස්සෙක් හඳුනගන්නේ කොහොමද අපි? ප්‍රඥාවන්ත මිනිස්සෙක් හඳුනගන්නේ පින්නතුනි නිතර යා ධර්මානුකූලව ජීවත් වෙන්න උත්සාහවන්ත වෙනවා. අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව තමන්ගේ ජීවිතයේ අඩුපාඩු සකස් කරගෙන ජීවිතේ ක්‍රියාත්මක කරන්න උත්සාහවන්ත වෙනවා. ඒ නිසා පින්නතුනි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මනුස්සයා ප්‍රඥාවන්ත. ප්‍රඥාවන්ත මිනිසෙක් ආශ්‍රය කරන්න පුළුවන් නම් අන්න එයාගේ ජීවිතය පින්නතුනි නිවන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. බලන්න පින්නතුනි මොනතරම් වටිනා දේශනාවක්ද ආලවක සූත්‍රය තුලින් අපිට ලබා දෙන්නේ. එදා මේ දේශනාව නිමාවටපත් වෙනකොට තථාගත බුදුරජාණන් වහන්සේට අපහාස කරපු තථාගත බුදුරජාණන් වහන්සේට දඬුවම් දීපු ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟ වැඳ වැටෙනවා. බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ ධර්මයේ සරණ යාම තුලින් ඔබ වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින් බුදු පියාණන් වහන්සේ ජීවිතයේ යථාර්ථය මම අවබෝධ කරගත්තා. මට සමා වෙන්න. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මේ ලෝකේ මට බුදුහාමුදුරනේ ඔබ වහන්සේ රෙන්න වෙන සරණක් නෑ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ඔබ වහන්සේගේ ධර්මයේ ඇරෙන්න මට වෙන සරණක් නෑ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ඔබ වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නය ඇරෙන්න මට වෙන සරණක් නෑ. පිනතුනි එදා ආලවක යක්ෂයා බුදු සිරිපතුල් දෙක වැඳ වැටිලා මේ විදිහට ප්‍රකාශ කරනවා. අවසානයේ පින්නතුනි ආලවක යක්ෂයා බුදුන් සරණ ගියා, දහම් සරණ ගියා, සංඝ සරණ ගියා. සසර දුකින් එතරව ලබන උතුම් නිවන් අවබෝධ කරගත්තා. ඒ නිසා පින්නතුනි මෙතෙක් වේලාවක් ධර්ම ශ්‍රවණය කරපු අපේ පින්නතුල්ලාත් ආලවක සූත්‍රයේ ජීවිතයට ලං කරගෙන ජීවිතයේ අඩුපහඩු සකස් කරගෙන අඳුරෙන් ආලෝකයට ගමන් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. එසේ සිහිපත් කරගෙන උතුම් නිර්වාණ අවබෝධයම අවබෝධ කරගන්නට මේ මහා දේශනාව අපි හැම දිනාටම උතුම් දේශනාවක් බවටම පත් වේවා. හැම දිනාටම තුන්රුවනේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ නමින් පරලෝසපත් වුණ සියලුම දෙනාටත් මේ පින්කම් වල බලේ ශක්තිය හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියන්නේ. හොඳයි පින්නතුනි,
අද උතුම් වූ ඉල් පොහෝ දින පාත්තුන් ලැබූ ධර්මදේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු සිදු කරනු ලබන නොවැම්බර් 1 වෙනි දිනට 4 වෙනි උපන්දිනයේ සැමරූ දුල්මින සෙනුර ප්‍රභාත් ආදරණීය පුතාට ආශිර්වාද කිරීමටත් ඒ පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා. ඒ වගේම නොවැම්බර් 2 වෙනි දිනට ශානිකා විජේසිංහ මහත්මියගේ 34 වෙනි උපන්දිනයේ වෙනුවෙන් එතුමියට ආශිර්වාද ලබා ගැනීමට මේ උතුම් දේශනාව ආශිර්වාදයක් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. සෙනෙහබර අම්මාට සහ ඒ පුතුණුවන්ට මේ උතුම් දේශනාවේ බලේ ශක්තිය හේතු කොටගෙන අපලුපද්‍රාවන් ග්‍රහ දෝෂයන් දුරු වේවා, කරන කියන යහපත් කටයුතු ਸਰුවපකාරයෙන් සාර්ථක වේවා, අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ සම්පත්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ඇත්තන්ගේ නමින් මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින්වත් වේවා. ඒ නමින් මිය ගිය සියලුම දෙනාත් නිවෙනින්ම සැනසේවා කියලා සාදු කියන්නේ. සුජීවත්ව වාසය කරන සෙනෙහබර අම්මා තාත්තා දෙපළට ඥාති හිත මිත්‍රාදීන්ට දුවා දරුවන්ට නිරෝගී චිරජීවනයේ උදා වේවා, අපලුපද්‍රාවන් ග්‍රහ දෝෂයන් දුරු වේවා, හැමත සිත සාන්තිය උදා වේවා, දීර්ඝායුෂම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. අප සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අල්පේශාක මහේශාක සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා අපේ පින්තුන් ආරක්ෂා කර දෙත්වා, දෙවියොත් පතන බෝධියකින් නිවෙනින්ම සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. අවසාන වශයෙන් සාංසාරික ජීවිතේ දුකින් ඈතරව ලබන උතුම් නිවන් අවබෝධ කර ගන්නට මේ මහා පින්කම නිවන් පිණසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසානයේ මේ ලෝකේට අපව බිහි කරපු සෙනෙහබර අම්මා තාත්තාට මේ පින්කම් වල බලේ ශක්තිය හේතු වේවා, වාසනාව වේවා කියන හැඟීමෙන් දෙමාපියන්ට ආශිර්වාද කිරීමෙන් අපි දේශනාව නිමාවටපත් කරමු. සියලු දෙනාම මෙසේ දෙමාපියන්ට වන්දනා කරමු. දස මාසේ පුරේ කତ୍වා ඕසේසි උද්දීකාරණං ආයුදීගං වත්ස සතං මාතු පාදං නමාමහං උද්දීකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපාතිත්තං පීතු පාදං නමාමහං බුදු සරණ වේවා සාන්දහම් සරණ වේවා සංඝ සරණ වේවා මේ තුන් සරණින් ජයම වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සඳහම් වරමි. ඉල්පුර පසළොස්වක පොහොය දිනේ අපි නොදන්න බොහෝ දහම් කරුණු අපිට අසන්නට ලැබුණා. ඒ ගෞරවනීය බව
හදවතට දැනුණු දහම් ඥානය ආලවක දමනය ගැන අපි නොදන්න බොහෝ කරුණු කාරණා අද අපි සදහම් දේශනාවෙන් දැනගත්තා. සදහම් දේශනාව සඳහා අද දවසේ බැතිබර දායකත්වය ලබා දෙන්නේ දුල්මින සෙනුර ප්‍රභාත්. ආදරණීය පුතණුවන්ගේ 4 වන ජන්මදිනය නොවැම්බර් මාසේ 1 වෙනි දිනයට යෙදෙනවා. ආදරණීය මෑණියන්ගේ ආදරණීය පුතාගේ රත්තරන් අම්මගේ උපන්දිනය යෙදෙන්නේ නොවැම්බර් මාසේ 2 වෙනිදාට. ඒ 34 වන උපන්දිනය. ශානිකා විජේසිංහ කියන ආදරණීය මෑණියන් තමන්ගේ පුතුගේ 4 වන උපන්දිනයත් තමන්ගේ 34 වන උපන්දිනයත් සමරමින් පුතාගේ අධ්‍යාපන කටයුතු දිනින් දින දියුණු වෙන්නට ප්‍රාර්ථනා එකතු කරමිනුයි අද දවසේ සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වය ලබා දුන්නේ. ඔබටත් මේ සදහම් අරණ සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වය ලබා දීමට තිරේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. ශාක්‍යා මීඩියා ආයතනයේ රිදම් TV YouTube චැනලය හරහා සෑම පුරපසළොස්වක පොහොය දිනයකම විකාශනය වෙන සදහම් මරණ තවත් ධර්ම දේශනාමය පින්කමක සමාප්තියයි අපි මේ සටහන් කරන්නේ. ලබන පුරපසළොස්වක පොහොය දිනයේ තවත් සදහම් දේශනාවක් රැගෙන ඔබ මුණ ගැසෙන්නට එන බලාපොරොත්තු ඇතිවයි අප සමු අරගෙන යන්න සූදානම් වෙන්නේ. ඔබේ හදවතේ ඇති දුක සම්තාපය තුනී වෙලා යහපත් වාසනාවන්ත හෙට දවසක් උදා වෙන්නට කියලා ප්‍රාර්ථනා එකතු කරන ගමන් සියලු දෙනා බලාපොරොත්තු වෙන නිරෝගී සුවය ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට ලැබෙන්නට ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. සදහම් වරණ Rhythm TV.